නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචධා ඥාන භේදේන रूपावचर मानसं पुण्य पाप क्रिया भेदा तं पंच दशधा भवेति। श्रद्धावंत वासनावंत पिंगतुनि तुम लोकाग्र वो भाग्यवत अरिहत තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ධම්මසංගණී ප්‍රකරණ දේශනාවේ රූපාවචර කුසල විපාක ක්‍රියා සිත් සම්බන්ධයෙන් කළ දේශනාවන් අතුලත් කරමින් රූපාවචර සිත රූපාවචර මනස පැහැදිලි කර දීමටයි මේ මාතෘකා කරගත්තේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ඒ රූපාවචර සිත් සියල්ල සම්පින්දණය කරමින් සංග්‍රහ කරගත් ගාථාව මාතෘකා කරගෙන පළමුවෙන් මේ ගාථාවෙහි අදහස වෙත යොමු කරගත්තොත් පංචධා ඥාන භේදේන රූපාවචර මානසං පුඤ්ඤපාක ක්‍රියා භේදා තං පංච දසධා භවේ. රූපාවචර මානසං රූපාවචර සිත ඥාන භේදේන ධ්‍යාන ප්‍රභේදයෙන් පංචධා පස් ආකාරයකට බෙදී යන්නේය. ඒ කියන්නේ प्रथम ध्यान द्वितीय ध्यान तृतीय ध्यान चतुर्थ ध्यान पंचम ध्यान කියලා ධ්‍යාන භේදයකින් ආකාර පහකට බෙදෙනවා. ඒ විතරක් නෙමෙයි තං ඒ රූපාවචර සිත පුඤ්ඤ පාක ක්‍රියා භේදා. පුඤ්ඤ කියනකොට කුසල වශයෙන්, පාක කියන්නේ විපාක වශයෙන්, ක්‍රියා වශයෙන්. අර බලන්න කුසල විපාක ක්‍රියා කියලා ಜಾති භේදයෙන් වෙන වෙනම පංච දසධා භවේ සියල්ලක් වෙන් කරගත්තාම ආකාර 15කට බෙදී යන බව විස්තර කරනවා. එහෙමනම් තේරුම් කරගත යුතු රූපාවචර සිත ගත්තාම ධ්‍යාන ભેදයෙන් කොටස් 5කට බෙදලා එය කුසල් වශයෙන් විපාක වශයෙන් ක්‍රියා වශයෙන් පහ බැගින් සියල්ල සිත් 15ක් බවට අර්ථ විග්‍රහ කරනවා. එතකොට මේ රූපාවචර සිත ගත්තාම මොන වගේ සිතක්ද සිතේ ස්වභාවය කොහොමද කියන එක අපි තෝරා ගන්නට නම් මේකේ මාතෘකා කීපයක් අපට තියෙන වටහා ගන්නට. දැන් අපි දන්නවා රූපාවචර චිත්තයන්ගේ ස්වરૂපය අපි ඉගෙන ගත්තාම රූපාවචර කුසල් සිත් වශයෙන් 5යි, රූපාවචර විපාක සිත් වශයෙන් 5යි, රූපාවචර ක්‍රියා සිත් වශයෙන් 5යි. එතකොට ඒ සිත් පහ අපි වෙන් කර ගන්නවා ප්‍රථම ධ්‍යාන සිත්, ဒုတိ ය ධ්‍යාන සිත්, තතිය ධ්‍යාන සිත්, චතුර්ථ ධ්‍යාන සිත්, පංචම ධ්‍යාන සිත් කියන. ඒ ප්‍රථම ධ්‍යාන කුසල් විපාක ක්‍රියාවල සිත් 3යි. ဒုတိ ය ධ්‍යාන කුසල විපාක ක්‍රියාවල සිත් 3යි. තතිය ධ්‍යාන ආදියත් එසේමයි. එතකොට සාමාන්‍යයෙන් මේ සිත් විස්තර වශයෙන් ගත්තාම විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග පහකින් යුක්ත වූ ධ්‍යාන සිත, විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග 4කින් යුක්ත වූ ධ්‍යාන සිත, ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත අංග 3කින් යුක්ත වූ ධ්‍යාන සිත, සුඛ ඒකාග්‍රතා සහිත වූ අංග 2කින් යුක්ත ධ්‍යාන සිත, උපේක්ෂා ඒකාග්‍රතා සහිත වූ අංග 2කින් යුක්ත වූ ධ්‍යාන සිත කියලා අපට මේක විස්තර වශයෙන් ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් අපි මීට පෙර කාමාවචර සිත් ඉගෙන ගන්නකොට ඒ සිත්ති අසංකාරික සසංකාරික ભેදයක් අපි ඉගෙනගෙන තිබුණා. හැබැයි ඒ න්‍යාය මේ රූපාවචර සිත්ති කියන මේ ධ්‍යාන සිත්ති කතා කරන්නේ නැහැ. නමුත් ඇතම් ආචාර්යවරු කියනවා මේවා සසංකාරික වශයෙන් දැනගත යුතුයි කියලා. කොහොම නමුත් මේ ධ්‍යාන සිත් ගැන අපි කතා කරනකොට තවත් විශේෂ කාරණා දෙකක් දැනගන්න ඕනේ. ඒ තමයි ප්‍රතිපදා 4 සහ ආරම්මන 4. මොකද ධම්මසංගණේ ප්‍රකරණ පෙළ දේශනාවේදී මේ ධ්‍යාන සිත් විස්තර කරනකොට ඒ ධ්‍යාන සිතට අදාළ වෙච්ච ප්‍රතිපදා විස්තර කරනවා, අරමුණ විස්තර කරනවා, ඒ වගේම තමයි ඒ කමඨහනත් විස්තර කර දෙනවා. දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා ප්‍රතිපදාව. දුකසේ පිළිපැද සෙමින් අවබෝධ කරගත යුතු බැවින් දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤායි. ඒ වගේම දුකසේ පිළිපදිමින් ඉක්මනින් අවබෝධ වන ප්‍රතිපදාව දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. ඒ වගේම සැපසේ පිළිපැද ඊ타මත්ම සෙමින් අවබෝධ කරගත යුතු බැවින් ඒ ප්‍රතිපදාව සුඛාපටිපදා දන්දා විඤ්ඤායි. ඊ타ම සුවසේ පිළිපදිමින් ඉක්මනින් අවබෝධ කරගත යුතු ප්‍රතිපදාව සුඛාපටිපදා කිප්පා විඤ්ඤායි. ඒ වගේම තමයි භාවනාවේදී අපි දැන් කසින කර්මස්ථානයක් ගත්තොත්, කසින නිමිත්තක් ගත්තොත් ඒ කසින නිමිත්ත අරමුණු කරගෙන අරමුණු වන හැටි පෙන්නනවා. ස්වල්ප වූ අරමුණක කුඩා නිමිත්තක්, ඒ දුර්වල නිමිත්තක් වුණත් එය පරිකරම කරමින් ආනුභාව සම්පන්න ධ්‍යානයක් සහිත යොමු කරගන්න පුළුවන් නම් එය පරිත්තාරම්මණං කියලා කියනවා. ඒ වගේම නිමිත්ත කුඩා වුණත් එය විශාල කරගෙන මහානුභාව සම්පන්න ධ්‍යානයක් දක්වා හිත දියුණු කරගන්න පුළුවන් නම් ඒ අරමුණ පරිත්තං අප්පමානාරම්මණං කියලා කියනවා. ඒ වගේම තමයි මහානුභාව සම්පන්න විශාල වූ නිමිත්තක්, ඒ නමුත් ඒ නිමිත්ත කොටසක් වෙත හිත යොමු කරගැනීමෙන් අරමුණු කරන උපදවා ගන්න ධ්‍යානය නිසා අප්පමානං පරිත්තාරම්මණං කියනවා. ඒ වගේම තමයි ප්‍රමාණ කළ නොහැකි වූ විශාල නිමිත්තක් උදෙසා පතුරවාගත විශාල අරමුණෙන් උපදවාගත බලවත් ධ්‍යානය නිසා අප්පමානාරම්මණං කියලා කියනවා. එහෙමනම් මෙන්න මේ සියලු කරුණු එකතු කරගනිමින් තමයි අපි අද මේ දේශනාව ආරම්භ කරන්නේ. එහෙමනම් පළමුවෙන් අපි බලමු මේ ධ්‍යාන කියන වචනය හා බැඳිච්ච අර්ථයක් තියෙනවා. දැන් මොකද හේතුව? දැන් රූපාවචර කියන සිත ගත්තාම ඒක රූපේ අවචරතිති රූපාවචරන්නේ. රූප තෘෂ්ණාව අසුරු කරගෙන, රූප තෘෂ්ණාව පාදක කරගෙන උපදින සිත තමයි රූපාවචර සිත් කියලා අපි කියන්නේ. හැබැයි මේ කියන රූපාවචර සිතට අපි විශේෂ නමක් සම්බන්ධ කරනවා. ඒ තමයි ධ්‍යාන සිත් කියලා. දැන් මොකද හේතුව? දැන් ධ්‍යානයක් කියනකොට ඒ ධ්‍යාන කියන වචනය තුළ විශේෂ අර්ථ තිබෙනවා. දැන් පච්චනීක ධම්මේ ජාපේතිති ධානං කියන නිරුක්ති පදයක් අපේ ධර්මයේ සඳහන් වෙනවා. ඒකට පච්චනීක ධම්මි සතුරු ධර්මයන් දවන පුලුස්සන අර්ථයෙන් තමයි අපි ධ්‍යාන කියලා කියන්නේ. ඒක පංච නීවරණය. එහෙමනම් පංච නීවරණ ධර්මයන් යම් තැනකදී ඒවා යටපත් වෙනවද? යම් තැනකදී ඒවා විස්කම්බණය වශයෙන් බොහෝ වෙලාවක් මර්ධනය කරන්න පුළුවන් නම්, යටපත් කරගන්න පුළුවන් නම් අන්න ඒකට තමයි අපි කියන්නේ පින්වතුනි ධ්‍යාන කියන වචනේ අදහස. ඒ නිසා මේ ධ්‍යාන කියන වචනේ ගත්තාම අර්ථ දෙකක් අපට අට කතාවෙහි පෙන්වා දෙනවා. ආරම්මන උපනිජ්ජායන, ලක්කන උපනිජ්ජායන කියලා ආකාර දෙකකට. එතකොට ආරම්මන උපනිජ්ජායන කියලා කියන්නේ විශේෂයෙන්ම අට්ඨසාලිනී අට කතා, ධම්මසංගණේ අට කතාවේ පෙන්නනවා
තත්ත අට්ඨ සමාපත්තියෝ පඨවි කසිනාදී ආරම්මණං උපනිජ්ජායන්ති ති ආරම්මන උපනිජ්ජානන්ති සංකං ගතා කියලා. ඒ කියන්නේ එතකොට එහිදී අට්ඨ සමාපatti උපදවා ගැනීම වශයෙන් පඨවි කසිනාදී අරමුණු කරා උපනිජ්ජායන්ති එළඹ බලත් නැවත නැවත ඒවා පිරිමදිමින් බලත්. ඒ නිසා කියනවා ආරම්මන උපනිජ්ජායන ධානය කියලා. එතකොට දැන් පැහැදිලි අපට යම්කිසි පඨවි කසින අරමුණක් ආපෝ තේජෝ වායෝ ආදී භූත කසින අරමුණක් හරි වර්ණ කසින අරමුණක් හරි අරමුණු කරගෙන ඒ නැවත නැවත පරිකර්ම කරමින් ඒ අරමුණ වෙත එබි බලමින් සාන්තව අපි දමනය කර ගන්නව නම් හිත සාන්තව අපි ඒ තුල හිත පිහිටුවා ගන්නවා නම් උපදවා ගන්නවා නම් නිමිත්තක් ඒ උපදවාගත නිමිත්ත කෙරෙහි නැවත නැවත හිත පිහිටුවා ගන්නවා නම් ඒ පරිකර්ම කරමින් උපදවා ගන්නා වූ ප්‍රථම ධානාදී අට සමාපatti වෙනවා නම් ඒ අට සමාපatti ධර්මයන් උපදවා ගැනීමේ ලක්ෂණය තමයි ආරම්මන උපනිජ්ජායනං ධානං කියලා කියන්නේ. එහෙම නොවන සමත සමාධියට අපි කියනවා ආරම්මන උපනිජ්ජායන ධ්‍යාන අවස්ථාව කියලා. ඊළඟ ලක්ෂණ උපනිජ්ජායන කියලා කියන්නේ මොකක්ද? අන්න ඒකත් හරි වැදගත්. මොකද ලක්ෂණ උපනිජ්ජායන කියනකොට අට කතාවේ පෙන්වා දෙනවා විපස්සනා මග්ගඵලානි පන ලක්ෂණ උපනිජ්ජාන නාම. අන විදර්ශනා ඥාන මාර්ගඵල කියන මේ හැම දෙයක්ම ලක්ෂණ උපනිජ්ජායනෙන් යුක්ත වූ ධ්‍යානයක් කියලා. ඒ කියන්නේ යම්කිසි වෙලාවකදී සමත අරමුණක් නෙමෙයි විදර්ශනා අරමුණක් අරගෙන. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම නාම රූප වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, පටිච්ච සමුප්පාද අංග වශයෙන් අපි සියල්ලක් දකිමින් ඒ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරමින් අපි ඉදිරියට ගමන් කරනවා නම් ඒ විදර්ශනාවේදී අපට ඇතිවෙන නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන ආදී ඒ විදර්ශනා ඥාන අනුපිළිවෙලින් සම්මසන ඥාණයෙන් පටන්ගෙන සංඛාරූපේක්ඛා ඥානයත් ඉක්මවා ඒ විදර්ශනා ඥාන වැඩෙනකොට ඒ විදර්ශනා ඥාන වැඩෙන්නේ ඒ පරමාර්ථ වූ නාම රූප ආදී ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදර්ශනා පුහුණුවත් එක්ක. ඒ වගේම තමයි ලෝකෝත්තර මාර්ගඵල නිවන සාක්ෂාත් වන්නේ ඒ විදර්ශනා පුහුණුව සමගයි. ඒ නිසා අපි කියනවා විශේෂ විදර්ශනා සමාධිය කියනකොට කණික සමාධිය, මාර්ගඵල සමාධි කියනකොට ලෝකෝත්තර සමාධි. අන්න බලන්න ලක්ෂණ උපනිජ්ජායන කියලා කියන්නේ එතකොට විදර්ශනා භූමියේදී කණික සමාධියටත් ඒ වගේම තමයි මාර්ගඵල ලෝකෝත්තර භූමියේදී ලෝකෝත්තර ධ්‍යානයන් තමයි හඳුන්වන්නේ. එතකොට එහෙමනම් අපට මෙතනදී මේ රූපාවචර සිත් සමග කතා කරනකොට ආරම්මන උපනිජ්ජායන සමාධිය තමයි කතා කරන්නේ. දැන් අපි ආරම්මන උපනිජ්ජායන සමාධිය ගත්තාම පින්වතුන් මතක ඇති ඔය ධම්මසංගණී ප්‍රකරණ පෙළ දේශනා වැනි තැන්වලදී භාග්‍යතුන් වහන්සේම අපට දේශනා කළපු ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ ධ්‍යාන සිතක් ගත්තොත් ඒ ධ්‍යාන සිත ප්‍රභේද වෙන හැටි විස්තර කර දෙනවා. ඉතින් සමහරක් වෙලාවට ඒවා අපි ඉගෙනගෙන තියෙනවා නම් ඉගෙන ගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ පෙළ දේශනාවේදී මේ රූපාවචර ධ්‍යාන සිත චතුෂ්ක ණය ක්‍රමයෙන් සහ පංචක ණය ක්‍රමයෙන් කියලා ණය ක්‍රම දෙකකින් පැහැදිලි කරනවා. දැන් චතුෂ්ක ණය ක්‍රමයක් අපි ගත්තොත් එහෙම කොහොමද මේ චතුෂ්ක ණය ක්‍රමයේ විස්තර කර දෙන්නේ කියනවා නම් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහෙන් යුක්ත ප්‍රථම ධ්‍යානෙ කතා කරලා ဒုတိ ය ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර කියන මේ අංග දෙකම උගුලවා ඉවත් කරමින් ප්‍රීති සුඛ ඒකාග්‍රතාවෙන් තමයි ဒုတိ ය ධ්‍යානෙ ආරම්භ වන්නේ. ඉතින් අනිත් ධ්‍යාන සමානයි. එහෙනම් පංචක ණය ක්‍රමේදී ධ්‍යානාංග එකින් එකට ගලවමින් ඒ ධ්‍යාන පහ වෙත හිත යොමු වෙනකොට
චතුස්ක ණය ක්‍රමේදී ဒုတိ ය ධානයේදී විතක්ක ਵਿਚාර දෙකම ගලවා ඉවත් කරමින් තමයි ဒုတိ ය ධානයේ කෙනෙක් සමවදින්නේ. එතකොට අපට පැහැදිලි වෙනවා මෙතනදී ණය ක්‍රම දෙකක් පැහැදිලි කර බව. ඉතින් ඒ බව අට කතාවේ පෙන්වා දෙනවා ඒ භාවනා යෝගියා තුල පිහිටි ගුණාත්මක භාවය. එහෙමත් නැත්නම් අපි කියන තික්ක ප්‍රඥ මන්ද ප්‍රඥ භාවයේ මත තමයි මේ ධ්‍යාන ක්‍රම දෙකකට බෙදලා තියෙන්නේ. දැන් තික්ක ප්‍රඥ කියනකොට තීක්ෂණ ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ඒකේ අදහස ගත්තාම මේ ජීවිතේ කොහොමත් ත්‍රි හේතුකයි තීක්ෂණ ප්‍රඥාවක් තිබෙනවා. හැබැයි ඒ වගේම පෙර සංසාරේ භාවනා කළ සමාධි ගුණ වඩලා ලබාගත් විශාල අත්දැකීම් තියෙනවා. අන්න ඒ අතීත පුරුද්ද නිසා මොකද වෙන්නේ මේ ජීවිතේදී ඊටා පහසුවෙන් ඉක්මනින් මේ භාවනාව දියුණු කරගන්න පුළුවන් වෙනවා වගේම අතීත පුරුද්ද නිසා විතක්ක ਵਿਚාර කියන මේ ධානාංග දෙකම ඉක්මනින් ගලවා ඉවත් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් එවැනි යෝගීන් හඳුන්වන තික්ක ප්‍රඥ ධාන යෝගීන් කියලා. එතන මන්ද ප්‍රඥ කියලා කියන්නේ සමහර මේ ජීවිතේ කොහොමත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්ම තමයි. හැබැයි මේ සමීප අතීතෙහි භාවනා කරලා ලොකු අත්දැකීමක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? එවැනි අය භාවනා කරනකොට මේ විතක්කාදී අංග වෙන වෙනම හිමින් තමයි ගලවා ඒ සමාධියට සමවදින්නේ. එතකොට දැන් අපි ගත්තාම දැන් බුද්ධ දේශනාවේදීම චතුස්ක ණය ක්‍රමයක් පංචක ණය ක්‍රමයක් කියලා විග්‍රහ කරපු දේ අභිධර්මාර්ථ සංග්‍රහවේදී ඒ පංචක ණය ක්‍රම විතරක්ම විස්තර කරලා තිබෙනවා. ඉතින් ඒකට සංකේප ටීකාවේදී ප්‍රකාශ කරනවා චතුක්ක ණයස්ස පංචක ණයේ අන්තෝ ගදත්තා කියලා. ඒ කියන්නේ චතුස්ක ණය ක්‍රමය තුල මේ පංචක ණය ක්‍රමය කියන්නේ චතුස්ක ණය ක්‍රමය පංචක ණය ක්‍රමය තුල ඇතුළත් වෙලා තිබෙනවා කියලා. ඒ කියන්නේ අපිට තේරුම් කරගත යුතුයි පංචක ණය ක්‍රමය යම් තැනක කියනවා කියලා කියන්නේ චතුස්ක ණය ක්‍රමයක් අපි ඒ තුල දැනගත යුතුයි කියන අදහස. ඉතින් ඒක නිසා අපි අභිධර්මාර්ථ සංග්‍රහයෙහි නැවත චතුස්ක ණය ක්‍රමයක් විග්‍රහ කර දෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට පංචක ණය ක්‍රමය තමයි ඉස්මතු කර තියෙන්නේ කියන එක මතක තියාගන්නට ඕනේ. ඊළඟට අපි මේට පෙර ඔය ධම්මසංගණී ප්‍රකරණ පෙළ දේශනාවේදී අර මුලින් මතක් කරා වගේ ඒ ධ්‍යාන සිත් ප්‍රතිපදාවෙන් ගුණිත වෙනවා. ආරම්මණයන්ගෙන් ගුණිත වෙනවා. ආරම්මන ප්‍රතිපදා ක්‍රම දෙකෙන්ම ගුණිත වෙනවා. ඒ වගේම භාවනා කමඨහණෙන් ගුණිත වෙලා යනවා. ඉතින් ඒ කියන්නේ අපි මතකයක් තියාගත යුතු වෙනවා. මොකද හේතුව ඒ අවස්ථාවලදී කොහොමද මේ ධ්‍යානයන් ප්‍රභේදගත වන්නේ වර්ගීකරණයක් වන්නේ කියන එක. ඊළඟට අපි බලමු මේ රූපාවචර විපාක ක්‍රියා කියන කුසල් කියන අවස්ථාව. එහෙමද රූපාවචර කුසල සහ විපාකයන්ගේ සම්බන්ධතාවය ගැන අපි යමක් ඉගෙන ගත යුතු යමක් කතා කළ යුතු වෙනවා. දැන් සාමාන්‍ය රූපාවචර විපාක ගත්තාම ඒත රූපාවචර කුසල ධානයන්ගේම ස්වરૂපය තමයි විපාක වශයෙන් උපදින්නේ. ඒ කියන්නේ එතකොට කුසල ධානය විසින් උපදවනම විපාක ශක්තියක් තමයි තිබෙන්නේ. ඉතින් මෙන්න මේක හරි වැදගත් වෙනවා. මොකද හේතුව මේක වැදගත් කියලා කියන්නේ ඇයි? දැන් යම් කිසි කෙනෙක් කොහොමද මේ කුසලයන්ගේ විපාක භාවයේ සමාන බව තේරුම් ගන්නේ කියන එක සමානාත්මතාවය වටහා ගන්නේ කොහොමද? දැන් පංචාංගික වූ ප්‍රථම ධානය විපාක දීමේදී ඒ ප්‍රථම ධානයට අදාළවම තමයි විපාක ලැබෙන්නේ. ඒක තමයි ධර්මතාවය. දැන් බලන්න ඔය අට්ඨසාධිනී අට කතාවේ පෙන්නනවා රූපාවචර විපාකම්පන යථා හත්ති අස්ස පබ්බතාදීනං ඡායා හත්ති ආදී සදිසා හෝති තත අත්තනෝ කුසල සදිසා හෝති ති කුසලානු භාවගතිකං කତ୍වා භාජිතං. ඒ කියන්නේ රූපාවචර විපාක සිත ගත්තහම හත්ති අස්ස පබ්බතාදීන
හත්ති ඇතු අස් පර්වත ආදීන්ගේ ඡායා සෙවණැල්ල හත්ති ආදි සදිසාව ඇතු ආදී හා සමානම වෙනවා. අන්න මම කියන්නේ එතකොට ඇතෙක් ගත්තොත් ඇතාගේ සෙවණැල්ල ඇතා වගේමයි. අස්වෙක් ගත්තත් අස්වැයාගේ සෙවණැල්ල ඒ වගේමයි. පර්වතයක් ගත්තත් පර්වතයේ සෙවණැල්ල ඒ හා සමානයි. තථා එසේම අත්නෝ තමාගේ කුසල සදිසමේව කුසලය හා සදෘශ වූයේම වෙනවා මේ විපාකේ. අන්නම කුසලයට සමාන වෙනවා මේ විපාකය. ඒ නිසා කියනවා කුසලානුගතිකං කුසලයට අනුව යනවා මේ විපාකය. ඒ නිසා තමයි ඒ විදිහට වෙන් කර තිබෙන්නේ කියලා කියනවා. දැන් ඒකේ අදහස ගත්තාම යම් කිසි කෙනෙක් රූපාවචර ධානයක් උපදවා ගත්තා නම් අනිවාර්ය ඊළඟ විපාකය ඒ ධානයට අනුරූපව සිද්ධ වෙනවා කියන එකයි. අපිට පැහැදිලි වෙනවානේ. අර තථාගතයන් වහන්සේ අපට ඔය කර්මයේ බෙදා දෙනකොට ගරු කර්ම ආසන්න ආචින්නාදී කර්ම බෙදනවානේ. ඒ ගරු කර්ම කතනේදී කියනවා කුසල පැත්තේ ගරු වන්නේ ධ්‍යාන සමාධි ආදී උසස් උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා. එතකොට බලන්න යම් කිසි කෙනෙක් ජීවිත කාලයේදී ධ්‍යාන ආදී ගුණ ධර්ම දියුණු කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට අදාළව විපාක වාරයක් ලැබෙනවාමයි. හැබැයි ඒකට හේතුවක් තියෙනවා මතක තියාගන්න ඕනේ. දැන් බලන්න ඒ බවත් සංකේප ටීකාවේ පැහැදිලි කරනවා රූපාවචරාදී කුසලංපන අනන්තරායේව සති අනන්තර භවේ විපාක දාන කාල නියතත්තා සදිස විපාකමේව දේති. අන්න බලන්න බොහොම වැදගත් කතාවක්. ඒ කියන්නේ රූපාවචරාදී කුසලංපන රූපාවචරාදී කුසලයේ වනාහි අනන්තරායේ සති. අන්න බලන්න අනන්තරායේ සති කියලා කියන්නේ කර්ම අන්තරා ක්ලේශ අන්තරා විපාක අන්තරා උපවාද අන්තරා ආනා වීතික්‍රමන අන්තරා කියලා පංචවිධ අන්තරාවක් තියෙන අපේ ජීවිතවලට. දැන් මේක මට මතක හැටි ගත්තා දැන් ක්ලේශ කර්ම අන්තරා කියනකොට පංචානන්තරේ කර්මය. ක්ලේශ අන්තරා කියනකොට මිත්‍යා දෘෂ්ටි වෙනි ක්ලේශ. එන විපාක අන්තරා කියලා කියන්නේ දුබල උප්පත්තිය. උපවාද අන්තරා කියලා කියන්නේ බුදුපසේ බුදුමහරහත් ආදී ආර්යතුමන් වහන්සේලාට උපවාද කිරීම අපවාද කිරීම. ආනාවීති ක්‍රමන අන්තරා කියලා කියන්නේ පනවා වදාළ ශික්ෂාපද කැඩීම. එතකොට මෙන්න මේ කියන කරුණු පහ කියන එක වික්ෂු ජීවිතයකට භාවනා යෝගියෙකුට අන්තරාය කර ධර්ම වෙනවා. එතකොට වික්ෂු ජීවිතයක් විනාශ වෙලා යන ආනන්තරේ පාප කර්ම නිසා මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ වගේම තමයි අහේතුක දිහේතුක උප්පත් ප්‍රතිසන්දියක් නිසා ඒ වගේම තමයි ආර්යයන් වහන්සේලාට උපවාද කිරීම නිසා පනවා වදාළ ශික්ෂාපද කැඩීම නිසා. එතකොට මෙන්න මේ කියන පංච අන්තරාවන්ගෙන් නැත්නම් අන්තරාවන් රහිතන අනන්තර භවේ අනතුරු භවයේ දෙවෙනි භවයේදී විපාක දාන කාලයේ නියතත්තා විපාක දෙන කාලයේහි නියත වශයෙන්ම සදිස විපාකමේව සමාන විපාකම ලබා දෙනවා කියලා පැහැදිලි කරා. දැන් අපට හොඳම උදාහරණය තමයි දේවදත්ත ස්වාමීන් වහන්සේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ මුල් යුගයේදී භාවනා කරලා අභිඥාව උපදවාගත්ත කෙනෙක්. උන්වහන්සේට තිබුණා ඉරිදිවිද අභිඥාවක්. ඒ නිසා තමයි අජාසත් රජතුමා පවා තමන්ගේ වසඟයට ගත්තේ. ඉතින් ඒ වගේ ඉරිදි බල ධ්‍යාන බල උපදවා ගත්තත් අවසානයේදී ආනන්තරේ පාප කර්ම දෙකක් සිදු කරගත්ත නිසා අදටත් අවීච මහ නරක ආදී දුක් විඳිනවා. එතකොට තේරුම් කරගත යුතු වන්නේ අපි කොච්චර ධ්‍යාන උපදවා ගත්තා සමාධි උපදවා ගත්තත් අපිට මේ කියන අන්තරාය කර ධර්ම කොහෙන් හරි අපිට ඇවිල්ලා තියෙනවා නම් පැමිණිලා තියෙනවා නම් අන්තරාය කර ධර්මයන්ට අපි අසු වෙලා තියෙනවා නම් හැබැයි අපේ ජීවිතේ ඊළඟ ජීවිතේ මේ කියන ධ්‍යානයන් ඒකාන්ත වශයෙන්ම විපාක දීමට සමර්ථ නැහැ කියන එක මතක තියාගන්න ඕනේ. අර ඒලකපත් නාගරාජ යාගේ කතාව බලන්න අපේ කියන කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ මහානදම්පුරම් ස්වාමීන් වහන්සේ තමයි.
අවුරුදු 20000ක් හොඳට මහාන නම් පිරුවා. අවසානයේ නොදන්නා කමින් අහඹු ලෙස ගසක පත්‍ර කීපයක් කැඩීම නිසා එවත් දේශනා කළත් මේ කුකුස බලවත් වීමෙන් මරණින් මත්තේ අවුරුදු 20000ක් පුරපු සීලයේ ගුණ යටපත් වෙලා ඒ විශාල නාග රාජයෙක් වශයෙන් උප්පත්ති ලැබන්න හේතුවක් වුණා. ඉතින් ඒක නිසා අපි හැම කෙනෙක්ම තේරුම් කරගත යුතුයි ඒ ධ්‍යාන සමාධිය අපි කොච්චර දුක් විඳලා ඉපදවා ගත්තත් දියුණු කරගත්තත් හැබැයි අපේ මේ ජීවිත අවසානයේදී අපේ ධ්‍යාන ශක්තිය හොඳට පිහිටවා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒ ධ්‍යානයට අදාළ වෙච්ච විපාක බලය විපාක ගුණයක් අපට ලැබෙනවා. හැබැයි ඒ වුණාට ආනන්තරීය පාප කර්මයන්ට හෝ මිත්‍යා දෘෂ්ටි කර්මයට හෝ එහෙමත් නැත්නම් අහේතුක දිහේතුක උප්පත්තියකට හෝ ආර්යයන් වහන්සේලා නිග්‍රහ කිරීමේ අකුසලයකට හරි එහෙමත් නැත්නම් භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ ශික්ෂාපදයක් කැඩීම මත හෝ අපට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ කියන දුකටපත් වෙන්න. ඉතින් ඒක නිසා අපි හැම අවස්ථාවකම තේරුම් කරගත යුතුයි. හැම අවස්ථාවකම වටහා ගත යුතුයි. තථාගතයන් වහන්සේ අපට කොහොමද මේ කාරණාව පැහැදිලි කර දෙන්නේ කියලා. ඉතින් ඒක නිසා හැම අවස්ථාවකදීම තේරුම් කර ගත්තොත් අපි ආනන්තරීය පාප කර්මාදී මේ අන්තරාය කර ධර්මයන් රසුනොත් කොච්චර ධ්‍යාන උපදවා ගත්තත් මරණින් මත්තේ පාක අපට ලැබෙන්නේ නැහැ. හැබැයි එවැනි අන්තරාය කර ධර්මයේ රසු නොවි මේ ධ්‍යාන පුරුදු කරගත්තොත් ඒ වාට සමාන වූ විපාක වාර අපට ලැබෙනවා කියන එක තමයි මෙතනදී මතක තියාගන්නට ඕනේ. එහෙමනම් අපි හැම අවස්ථාවකදීම තේරුම් කරගන්නවා නම් මේ රූපාවචර ධ්‍යානයට අදාළවම තමයි ඒ විපාකයන්ගේ සමානාත්මතාවය තියෙන බවත් අපි වටහා ගත යුතු වෙනවා. ඊළඟට විශේෂයෙන්ම තවත් කාරණාවක් මතක තියාගන්නට ඕනේ මේ අර්පණා වශයෙන් අපි යමක් හඳුන්වනවා. දැන් අර්පණා කියලා කියනවනේ. දැන් ධ්‍යාන කියන වචන අපි තෝරාගත්තානේ. තවත් මේකට අපි අර්පණා කියලා කියනවා. මේ අර්පණා කියන වචනයත් අපි තෝරාගත යුතුයි කෙටියෙන් නමුත් වැටහෙන හැටියට අප්පේති ආරම්මනේ අප්පෙන්තෝවිය පවත්තති විතක්කෝ අප්පනා තං මුකතා වශයෙන් පමුකතා වශයෙන් මහග්ගතානුත්තර ඥාන ධම්මා අප්පනාති වුච්ඡanti කිය. ඒ කියන්නේ යම්කිසි අරමුණක් දැන් කසිනාදී අරමුණක් කෙරෙහි ඒ අරමුණ කරා හිත පැමිණෙනවා නම් ඒ අරමුණ කරා හොඳට පැමිණීම නිසා අපේ විතර්කය ඒ අර්පණා කියලා හඳුන්වනවා. ඒ කියන්නේ අරමුණට හිත නංවන ස්වභාවය තමයි විතර්කය. ඒ විතර්කය අපි අර්පණා කියලා කියනවා. ඒ විතර්කය මුල් කරගත්ත ඒ සියලුම නාම ධර්ම තමයි අපි කියන්නේ අර්පණා කියලා. එහෙමත් නැත්නම් ඒ මහත්ගත ලෝකෝත්තර ධ්‍යාන ධර්ම සියල්ලක්ම අපට අර්පණා කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ගත්තාම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධ්‍යාන අංග වලින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අරමුණකට කසිනාදී අරමුණකට හිත පැමිණීම අර්පණාව නම් ඒ පැමිණීම සිදු කරන්නේ විතරකේ. ඒ පැමිණීම නිසා ඒ අරමුණ තුළ පැතිරවීමේ ගතිය ਵਿਚාරේ. ඒ නිසා ඇති වෙන ප්‍රීතිය සුඛය සහ ඒකාග්‍රතාවය. මේ ධ්‍යාන අංග පාදක කරගෙන තමයි අර්පණා කියන වචනේ අපි කතා කරන්නේ. එතකොට එහෙමනම් මේ කියන අර්පණාවන් උපදවා ගැනීම උදෙසා තමයි අපි හැම කෙනෙක්ම භාවනා කළ යුතු වන්නේ. ඊළඟට මතක තියාගත යුතු තව කාරණාවක් තිබෙනවා. දැන් මේ රූපාවචර ධ්‍යානයක් ගත්තොත් මේ ධ්‍යානයේ අවස්ථා තුනක් තිබෙනවා පින්වතුනි. එකක් තමයි ඒ ධ්‍යානයේ හීන මධ්‍යම ප්‍රණීත කියන අවස්ථා තුන. ඒ කියන්නේ හොඳට මේ ධ්‍යානයන් වසී වෙලා බලවත් වෙලා තිබෙනවා. ඒක ප්‍රණීත අවස්ථාවක්. හැබැයි වසී භාවයට පත් වෙලා නැත්නම් එතන හීන අවස්ථාවක්.
මධ්‍යම ප්‍රමාණයෙන් ධ්‍යානෙ ගුණයේ තියෙන එක මධ්‍යම අවස්ථාවක්. ඒ කියන්නේ අපි ධ්‍යානයක් අපි ගත්තාම ධ්‍යානයේ තියෙනවා ගුණාත්මක භාවය කොටස් තුනකට බෙදා ගත්තාම හීන භාවය, මධ්‍යම භාවය, ප්‍රණීත භාවය කියලා. එතකොට ඒ ධ්‍යානයන්ගේ හීන, ප්‍රණීත, මධ්‍යම භාවයට අනුව තමයි ඒ විපාක අවස්ථාව සකස් වන්නේ. අන්න ඒකත් හරි වැදගත්. දැන් ප්‍රථම ධ්‍යානය ගත්තාම ප්‍රථම ධ්‍යානය අපි කොටස් ගත්තාම දැන් ප්‍රථම ධ්‍යාන කුසල් ගත්තාම චිත්ත වීතියක අපට ජවන් වශයෙන් උපදිනවානේ. ඒ කියන්නේ පරික්කර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ වශයෙන් අපට කාමාවචර කුසල් ජවන් උපදිනකොට ඒ ධ්‍යාන චිත්තක්ෂණ වශයෙන් අපට මේ රූපාවචර ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන සිත උපදිනවා. ඊළඟට දැන් විපාක වාරය අපි ගත්තාම ඒ රූපාවචර විපාක සිත්වල අවස්ථාවක් ලැබෙන්නේ කිසිම වෙලාවක අපට ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් විතරයි ධ්‍යාන අවස්ථාවක් විදිහට උපදින්නේ නැහැ. එහෙනම් රූපාවචර කුසල් සහ ක්‍රියා කියන සිත් අපට ජවන් වශයෙන් උපදිනවා. ඊළඟට ප්‍රතිසන්දි විපාක ඒ වගේම භවාංග විපාක චුති විපාක වශයෙන් රූපාවචර සිත් අපට උපදිනවා. අපි දැන් තෝරාගත්තොත් එහෙම ප්‍රථම ධ්‍යානය හීන වශයෙන්, මධ්‍යම වශයෙන්, ප්‍රණීත වශයෙන් කෙනෙක් පුරුදු කරගන්න. ඒතර ප්‍රථම ධ්‍යාන බඹතලයේ තමයි ප්‍රතිසන්දි විපාකය ලැබෙන්නේ. එතකොට එතනදී බ්‍රහ්ම පාරිසජ්ජා, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම. එතකොට බ්‍රහ්ම පාරිසජ්ජාවේ විපාක වාරේ මහා කල්ප 3න් එකයි. ඒ වගේම බ්‍රහ්ම පුරෝහිතේ විපාක වාරේ මහා කල්ප භාගයයි. ඊළඟට මහා බ්‍රහ්ම විපාක වාර මහා කල්ප 1යි. ඒතර බලන්න ප්‍රථම ධ්‍යානෙ අපි ප්‍රණීත වශයෙන් පුරුදු කරගත්තා නම් මහා බ්‍රහ්මයේ උපදින්න පුළුවන්. ඒ වගේම තමයි මධ්‍යම වශයෙන් පුරුදු වුණා නම් බ්‍රහ්ම පුරෝහිතේ. හැබැයි හීන වශයෙන් ප්‍රගුණ වුණා නම් බ්‍රහ්ම පාරිසජ්ජා උපදින්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි දැන් ဒုတိ ය ධ්‍යානය කියනකොට දැන් අපි දන්නවා චතුස්ක ණය ක්‍රමයේදී ဒုတိ ය ධ්‍යානය, පංචක ණය ක්‍රමයේදී ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන කියන මේ අවස්ථා දෙකම. එතකොට ඒ තතිය ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන කියන මේ ධ්‍යාන දෙකේ විපාක වාර අපට ලැබෙන්නේ ဒုတိ ය ධ්‍යාන භවතලේ. ඒ කියන්නේ එතකොට පරිත්තාබ, අපමානබ, ආභස්වර කියන බ්‍රහ්ම ලෝකේ. ඒතකොට ගත්තාම පිළිවෙලින් මහා කල්ප 2යි, මහා කල්ප 4යි, මහා කල්ප 8ක් තමයි අවශ්‍ය වශයෙන් අපට ලැබෙන්නේ. ඊළඟට තතිය ධ්‍යානෙ හොඳට ප්‍රගුණ කරගත්ත යෝගාවචරයාට විපාක වශයෙන් පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්නක කියන තතිය ධ්‍යාන බඹතල විපාක ලැබෙන පිළිවෙලින් ලැබෙනවා ආයස මහා කල්ප 16ක්, මහා කල්ප 32ක්, මහා කල්ප 64ක්. ඊළඟට යම් කිසි කෙනෙක් රූපාවචර චතුස්ථ ධ්‍යාන, එහෙම නැත්නම් පංචම ධ්‍යානෙ දියුණු කරගත්තාම පංචම ධ්‍යාන තල භූමි 7ක් තියෙනවා. අන්න ඒක හරි වැදගත්. මොකද හේතුව ඒ අවසාන ධ්‍යානෙ අපි හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් අපි වැඩුවට ප්‍රගුණ කරා විපාක වාරේ සමානයි. මොකද චතුස්ථ ධ්‍යානෙදී විපාක වාරය අපි ප්‍රථම ඒ කියන්නේ හීන වශයෙන් වඩලා තිබුණත්, මධ්‍යම වශයෙන් තිබුණත්, ප්‍රණීත වශයෙන් තිබුණත් ඒකේ භූමි ભેදයක් නැහැ. වේහප්පලේ තමයි අපට උප්පත්ති ලැබෙන්නේ මහා කල්ප 500ක් ආයුෂ ගෙල දෙනවා. ඊළඟට මතක තියාගන්නට ඕනේ ශාසනයෙන් බැහැර වෙලා ඔය රූප ධ්‍යාන, චතුස්ථ ධ්‍යාන දක්වා වඩලා ඒ ධ්‍යානෙහි සංඥා විරාග භාවනාව වඩලා, ඒ කියන්නේ සංඥාවේ සිටේ නොයලීමේ විරාග භාවනාව වඩලා එතනින් වශී කරගත්තා නම් එවැනි අය අසඤ්ඤතලයේ උප්පත්ති ලැබෙන කල්ප 500ක් ආයුෂ තියාගෙන. ඊළඟට පිළිගොත මතක තියාගන්නට ඕනේ පංච සුද්ධාවාසය. පංච සුද්ධාවාසය ගත්තාම අනාගාමින් වහන්සේලාටම සුද්ධ වූ භූමියක්. ඒ අනාගාමින් වහන්සේලාගේ භව තෘෂ්ණාවට අනුව ඒ අවිහ, අතප්ප, සුදස්සේ, සුදස්ස, අකනිට්ඨක කියන ඒ බ්‍රහ්ම ලෝක පහ උප්පත්ති ලැබන පිළිවෙලින් ඒ අවස්ථාවලදී ඒ අනාගාමින් වහන්සේලාගේ පණිදියට ප්‍රාර්ථනාවට අනුව ඒ අනුව කොහොම නමුත් ඒ අවිහ, අතප්ප ආදී පංච සුද්ධාවාසය අවශ්‍ය ගත්තාම පිළිවෙලින්
මහා කල්ප 1000ක්, මහා කල්ප 2000ක්, මහා කල්ප 4000ක්, මහා කල්ප 8000ක්, මහා කල්ප 16000ක් වශයෙන් ආයුෂ බෙදී යනවා. අන්න ওই විදිහට අපි ගත්තාම අපි තේරුම් කර ගත යුතු වෙනවා මේ ස්වභාවය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට එහෙමනම් මේ රූපාවචර ධ්‍යාන සිත් එවිදින් කුසල් වශයෙන් අපි කතා කරන පෘතුජන సంతානි ඒ විතරක් නෙමෙයි සෝවාන් සකෘදාගාමි අනාගාමි సంతාන වල වැඩෙනවා නම් හැබැයි රහතන් වහන්සේ ප්‍රධාන කොටගත් බුදුපසේ බුදුතුමන් වහන්සේලාගේ సంతාන තුලදී උපදින්නේ රූපාවචර ක්‍රියාසිත තමයි ජවන් හැටියට. හැබැයි යම් කිසි කෙනෙක් ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක උප්පත්තියක් ලැබලා තිබෙනවා නම් ඒ ප්‍රථම ධ්‍යාන බඹතලයේදී ප්‍රථම ධ්‍යානයේ ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් උපදිනවා. ဒုတိ ය ධ්‍යාන බඹතලයේ නම් ဒုတိ ය ධ්‍යාන ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් උපදිනවා. තතිය ධ්‍යාන තලයේ තතිය ධ්‍යාන විපාකය ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් උපදිනවා. චතුර්ථ ධ්‍යාන බඹතලයේ චතුර්ථ ධ්‍යාන පාකසිත ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් ඒ ලෝකවල උප්පත්තිය ලබනවා. ඉතින් මෙන්න මේක තමයි ධර්මතාවය අපි තේරුම් කරගත යුතු කාරණාව. ඊළඟට විශේෂයෙන් තවත් කාරණාවක් සිහිපත් කරගන්නවා නම් මේ අසංකාරික සසංකාරික ભેදය. දැන් සාමාන්‍ය අපි ගත්තාම සෑම අපි කාම භූමියේ සිත්වලදී අසංකාරික සසංකාරික කතාවක් තියෙනවා. හැබැයි නමුත් රූපාවචර කුසලයේ ගත්තාම හුදකලාවම සමත භාවනා පුහුණුවෙන් උපදින ශක්තියක්. මේක ඉබේ පහළන දෙයක් නෙමෙයි. එතකොට මේ සමත භාවනා වැනි කර්මස්ථාන ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නට ඕන. පොත්පත් කියවන්නට ඕනේ. ඒ ගුරුවරයා කියලා දෙන විදිහට භාවනා කරන්න. එතකොට අර ඒ උපදවා ගන්න ධ්‍යානයට අර ගුරුවරයාගේ අත්දැව තිබෙන නිසා තමයි ඒක සසංකාරික වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි පෙර සංසාරයේ භාවනා කරගත්ත පුරුද්ද, పూర్ව සංස්කාර, එහෙමද పూర్ව ප්‍රාර්ථනා බලාපොරොත්තු මේවා දෙක කාරණාවක් වෙනවා මේ භාවනාවේදී ධ්‍යාන උපදවා ගන්න. ඒක නිසා අපි හැම අවස්ථාවකම මතක තියාගන්න ධ්‍යාන සිතක් අපි ගත්තොත් එහෙම ඒවා සසංකාරික සිත් වශයෙන් අපි කතා කරන්න පුරුදු වෙන්නට ඕනේ. එතකොට අපි මේ විදිහට කතා කරගත්තාම අපි තවදුරටත් මේ කියන ධ්‍යාන රූපාවචර සිත් ගත්තාම වේදනා වශයෙන්, හේතු වශයෙන්, කෘත්‍ය වශයෙන්, ద్వාර වශයෙන්, ආරම්මන වශයෙන්, වස්තු වශයෙන් මේක පොඩ්ඩක් විස්තර කරගත්තොත් එයත් අපට හරි ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. එතකොට මේ රූපාවචර සිත වේදනා බෙහෙදෙන් ගත්තාම සෝමනස්ස වේදනා, උපේක්ෂා වේදනා කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. සෝමනස්ස වේදනාව කියලා කියන්නේ සුඛ වේදනාවනේ. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන හතරම සෝමනස්ස වේදනාවෙන් යුක්තයි. උපේක්ඛා වේදනාව කියලා කියන්නේ පංචම ධ්‍යානෙ විතරයි. අන්න එහෙමනම් අපි ඔන්න සුඛ සහගත සිත් වශයෙන් අපි ගත්තාම ප්‍රථම ධ්‍යාන සිත් 3යි කුසල විපාක ක්‍රියා. ဒုတိ ය ධ්‍යාන සිත් 3යි කුසල විපාක ක්‍රියා. තතිය ධ්‍යාන සිත් 3යි කුසල විපාක ක්‍රියා. චතුර්ථ ධ්‍යාන සිත් 3යි කුසල විපාක ක්‍රියා. සිත් 12ක්ම සෝමනස්ස වේදනාව යුක්තයි. ඊළඟට උපේක්ඛා වේදනා යුක්තවන පංචම ධ්‍යාන කුසල විපාක ක්‍රියා කරන සිත් 3 විතරයි. අන්න ඒක තමයි මේ ධ්‍යානයන් තුළ පිහිටි වේදනා බෙහෙදය. ඊළඟ හේතු බෙහෙදේ ගත්තාම සාමාන්‍ය අපි දැන් ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත භාවයක් කාමාවචර භූමියේදී කතා කරාට රූපාවචර භූමියේ පිහිටි සියලුම සිත් ඥාන සංප්‍රයුක්තයි. ඥාන විප්‍රයුක්ත කෙනෙකුට ධ්‍යාන උපදවා ගන්න බැහැ. ඒක නිසා අපි කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන මේ හේතු තුන්දෙනා අඩුවක් නැතිව සෑම සිතකටම යෙදෙනවා. අන්න ඒ නිසා අපි මේවා ත්‍රි හේතුක සිත් වශයෙන් අපි ගන්න. ඊළඟ කෘත්‍ය වශයෙන් අපි ගත්තොත් එහෙම දැන් කෘත්‍ය කියලා කියන්නේ ක්‍රියාවනේ. ඒකේ තියෙන ගුණාත්මක භාවයක් ගත්තොත් රූපාවචර කුසල් සහ ක්‍රියා සිත් වල කෘත්‍ය ජවන් කෘත්‍ය විතරයි. හැබැයි රූපාවචර විපාක ස්ථේ කෘත්‍ය ගත්තාම ප්‍රතිසන්දිය, භවාංග, චුති කියලා කෘත්‍ය තුනක් සිද්ධ කරනවා. ඒ විතරක් නෙමෙයි දැන් අපි දන්නවා ద్వාර වශයෙන් චක්කෝද්වාරික, සෝතද්වාරික, ගහනද්වාරික, જીවහද්වාරික, කායද්වාරික කියලා අපි ద్వාර 5ක් මුලින් කතා කරන්න ඕනේ. ඒ ద్వාර 5 ගත්තාම ඒ ద్వාර 5ට අරමුණු වෙන්නේ වර්තමාන රූපාදී අරමුණක් නිසා ඒ ධ්‍යාන සිත් උපදවන්න බෑ චක්කුද්්වාරිකාදී පංචද්්වාරි.
ඒක නිසා ධ්‍යාන සිතක් උපදින්නේ මනෝද්වාරයක විතරයි. ඒක නිසා මනෝද්වාරා වජ්ජන වශයෙන් ඒ මනෝද්වාරික වශයෙන් විතරයි ඒ රූපාවචර සිතක් උපදවන්න පුළුවන්කම තිබෙන්නේ. ඒක නිසා අපි රූපාවචර කුසල ක්‍රියා සිත් සියල්ලක්ම මනෝද්වාරිකමයි. හැබැයි විපාක සිත් වශයෙන් ගත්තාම විපාක සිත් ටික ඇවිදින් ඒ කිසිම ద్వාරයකයි තියෙන ద్వාර විමුක්ත වශයෙන් අපි කතා කරන්නේ. ඊළඟ ආරම්මන වශයෙන් අපි ගත්තොත් ඒකත් හරි වැදගත් වෙනවා. මොකද හේතුව මේ ආරම්මන කියලා රූපාවචර සිතක් උපදවන්නේ පඤ්ඤාති අරමුණක් නිසාද පරමාර්ථ අරමුණක් නිසාද කියන මුලින් තේරුම් ගන්නට ඕනේ. හැබැයි රූපාවචර සිතක් උපදින්නේ පඤ්ඤාති අරමුණු කරගෙන. පඤ්ඤාති කියන භාවනා කමඨහන්. දැන් අපි ගත්තාම ධ්‍යාන උපදවන කර්මස්ථාන තිබෙනව. ඒ ධ්‍යාන උපදවන කර්මස්ථාන ගත්තාම ප්‍රථම ධ්‍යානයේ උපදවන කර්මස්ථාන 25ක් තිබෙනවා. දස කසනේ දස අසුභය ආනාපාන සති කායගත සති මෙත්තා කරුණා මුදිතා කියන මේ කර්මස්ථාන 25න්ම ඒ ප්‍රථම ධ්‍යාන කුසලය උපදවන ජවන් වශයෙන් ඊළඟට ဒုတိ ය ධ්‍යානයට අරමුණු තතිය ဒုတိ ය ධ්‍යාන තතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යානයේ අපි අරමුණු වශයෙන් කතා කරපුවා අරමුණු 14ක් අපිට හම්බ වෙනවා. දස කසින වල 10යි ආනාපාන සති 1යි මෙත්තා කරුණා මුදිතා කියන සතර බ්‍රහ්ම විහරණයෙන් 3ක්. එතකොට අපේ කර්මස්ථාන 14කින් උපදවන්න පුළුවන් ဒုတိ ය ධ්‍යානෙ පුළුවන් තතිය ධ්‍යානෙ පුළුවන් චතුර්ථ ධ්‍යානෙ පුළුවන්. ඊළඟ පංචම ධ්‍යාන උපදවන්න පුළුවන් කර්මස්ථාන 12ක් අපේ ධර්මයේ උගන්වනවා. ඒ තමයි දස කසින කර්මස්ථාන ආනාපාන සතිය සහ උපේක්ඛා බ්‍රහ්ම විහරණය. ඒතොර එහෙනම් පැහැදිලි වෙනවා අපට මේ රූපාවචර සිත් ගත්තාම ආරම්මන වශයෙන් අපි කොහොමද මේක බෙදාගන්නේ වර්ගීකරණයක් කරගන්නේ කියලා. ඊළඟට පින්වතුනි අපි දැනගන්නට ඕනේ වස්තු වශයෙන්. ඒ කියන්නේ මේ ධ්‍යාන සිතක් උපදින්නේ මොන වගේ වස්තුවක් ආශ්‍රය නිස්සය කරගෙනද කියලා. දැන් වස්තු වශයෙන් ගත්තාම රූපාවචර සිතට හෘද වස්තුව තමයි වස්තු වෙන්නේ. දැන් අන්න ඒකත් හරි වැදගත් නේ. එතකොට දැන් අපි ගත්තාම සිත විතරක් තිබෙන බඹලුව තියෙනවා. ඒ වගේම කය විතරක් තියෙන බඹලුව තියෙනවා. සිත කය දෙකම තියෙන බඹලුව තියෙනවා. දැන් එතකොට අර සිත විතරක් තියෙන බඹලුව කියන්නේ අරූප ධ්‍යාන තලනේ. ඒ කියන්නේ රූපාවචර ධ්‍යානයන්ට වඩා උසස් තැනකට ගිය අවස්ථාවක්. එතකොට ඒ අරූප ධ්‍යාන තලවල ඉන්න කෙනෙකුට කිසිම වෙලාවකදී මේ ඊට පහත් ධ්‍යාන උපදවන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා හෘද වස්තුවක් නැතුව රූපාවචර ලෝකේ හෘද වස්තුවක් නැහැනේ. හැබැයි ඒ වුණාට රූපාවචර සිත් උපදවන්න පුළුවන් කමකුත් නැහැ. ඊළඟට අපි ගත්තම අසඤ්ඤ තලයේදී රූප ගත්තත් ජීවිත නවක කලාපේ සුද්ධාෂ්ටක විතරයි තිබෙන්නේ. හෘද වස්තුවක් නැති නිසා චිත්ත පරම්පරාවක් නැති නිසා ධ්‍යානසිත උපදින්නේ නැහැ. එතකොට දැන් අපි ගත්තාම හෘද වස්තුව පවතින මනුස්ස ලෝක, දිව්‍ය ලෝක සහ ඒ අසඤ්ඤ තලයේ හැර ඉතිරි බ්‍රහ්ම ලෝක ගත්තාම ඒ හෘද වස්තුවක් අසුරු කරගෙනම තමයි රූපාවචර සිතක් උපදින්නේ. එහෙනම් රූපාවචර කුසල ධ්‍යාන වෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රියා ධ්‍යාන වෙන්න පුළුවන්. විපාක ධ්‍යාන වෙන්න පුළුවන්. මේ හැම දෙයක් උපදින්නේ හෘද වස්තුවක් පාදක කරගෙන. හෘද වස්තුවක් අසුරු කරගෙන. ඉතින් ඒක නිසා අපි හැම අවස්ථාවකදීම භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාරන මේ ධර්ම කාරණාවන් අපි හොඳට ඉගෙන ගත යුතු වෙනවා. අපි හැමදෙනාටම විශාල අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට එහෙමනම් සිහිපත් කරගන්නට කුසල වශයෙන් අපි ධ්‍යාන පහක් තියෙනවා. විතක්ක ਵਿਚාර ප්‍රේතසුඛ ඒකාග්‍රතාවගේ ප්‍රථම ධ්‍යානය වගේම විතක්ක හැර ඉතිරි ධ්‍යානං ඝාතන යුක්ත ဒုတိ ය ධ්‍යාන විතක්ක ਵਿਚාර හැර තතිය ධ්‍යාන විතක්ක ਵਿਚාර ප්‍රීති හැර චතුර්ථ ධ්‍යාන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ හැර උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන. එතකොට මේ කියන ධ්‍යාන සිත් වලදී අපි ඒ කුසලයට අදාළව විපාක සිත් අපි ඉගෙන ගන්නවා. විපාක සිත් අදාළව ක්‍රියා සිත් අපි ඉගෙන ගන්නවා.
එතකොට සමහරක් වෙලාවට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් කෙනෙකුට මතුවෙන්න පුළුවන්. ඒ භාග්‍යතුන් වහන්සේ ධ්‍යාන කතා කරනකොට මේ කියන දේම ගත්තේ. එහෙමත් නැත්නම් මේ ධ්‍යානාංග වශයෙන් විශේෂ ඡායිතික පහක් ගත්තේ මොකද කියලා. මම කියවර අර්පණා භූමියටපත් කරන්න පහසුයි ඒ විතක් ਵਿਚාරාදී අංගයන්. ඒ නිසා තමයි අංග පහක් විතරක් අපි අරන් තියෙන්නේ. ඉතින් කොහොම නමුත් ඒ විතක කියලා කියන්නේ අරමුණ නංවන ස්වභාවය, විචාර කියලා කියන්නේ අරමුණ පිරිමදින ස්වභාවය, ප්‍රීති කියලා කියන්නේ උපදින සතුට ප්‍රීතිය, සුඛය කියලා කියන්නේ සැපය, ඒකාග්‍රතාවය කියන්නේ සමාධිය. එතකොට මේ ධානාංග පහට ප්‍රතිවිරුද්ධව නීවරණ පහ වැඩ කරනවා. නීවරණ පහ යටපත් කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා යම් කිසි අරමුණකට විතර කරන්න මොකද තීන මිද්ද නැති වෙනවා. විචාරය තුලින් විචිකිච්ඡාව නැති වෙනවා. ප්‍රීතිය තුලින් ව්‍යාපාද නැති වෙනවා. සුඛය තුලින් උද්ධච්ච කුක්කුච්ච නැති වෙනවා. ඒකාග්‍රතාවය තුලින් කාමච්ඡන්දය නැති වෙනවා. ඒක බලන්න ඒ කියන ධානාංග පහට ප්‍රතිවිරුද්ධව නීවරණ පහ මර්ධනය කරන හැටි, යටපත් කරන හැටි, තුනී කරගන්න හැටි තමයි අපට මෙතනදී පෙන්වන්නේ, කතා කරන්නේ. ඒක නිසා අපි ඒ ධ්‍යාන අංග ගැන අපි කතා කරගන්න ගමන් අපි හැම කෙනෙකුටම මේ භාවනාව දියුණු කරගන්න නම් අනිවාර්යයෙන්ම පූර්ව යෝග ඒකේ පෙර සසර පුරුද්ද අපිට තිබෙන පූර්ව ප්‍රාර්ථනා පුහුණුව තිබේතු වෙනවා. මේ ජීවිතයේදී භාවනා කරනකොට අපට ධ්‍යානයක් උපදින්නේ කවද්ද කියලා අපි හිතන්නේ නැතුව අපි අවශ්‍ය කරන දේ නැවත නැවත එකම කමඨාන නම් 1000 වර සති ගණන් මාස ගණන් හොඳට පුහුණු වෙනකොට තමයි අපිට ක්‍රමක්‍රමයෙන් මේ පංච නීවරණ යටපත් වෙලා ඒ අවශ්‍ය කරන ධර්ම මාර්ගය, ඒ වගේ ඒ අවශ්‍ය කරන සුගති මාර්ගය, නිර්වාණ මාර්ගය සකස් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි හැම කෙනෙක්ම මේ කියන රූපාවචර සිත් කියන අපි කෙටියෙන් සම්පින්ඩනාත්මක ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. ඉතින් මේ තුලින් මම හිතනවා රූපාවචර ධ්‍යාන සිත කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් තේරුම් ගන්න ඇති. ඒක ධ්‍යානයක් කියලා කියන්නේ එක චිත්තක්ෂණ අවස්ථාවක්. හැබැයි සමාපatti අවස්ථාව කියලා කියන්නේ උපදවාගත්ත ධ්‍යානයේ පංච වසී ගුණෙන් වසී කරලා ඒ ධ්‍යාන චිත්තක්ෂණ වාරය වැඩි කරමින් අපට විනාඩි ගණන්, පැය ගණන් සමාපත්තියෙන් ඉන්න පුළුවන් නම් ඒ වසී කරගත්ත ගුණය තමයි සමාපatti කියලා කියන්නේ. එතකොට හැබැයි මතක තියාගත යුතු වෙනවා ඒ රූපාවචර ධ්‍යාන අවස්ථාව එක චිත්තක්ෂණයක්. හැබැයි සමාපatti අවස්ථාව කියලා කියන වසී කරගත්ත ගුණයක්. ඒ ධ්‍යාන සමාපatti ගුණය තිබුණොත් තමයි අපට ඉදිරියේදී අභිඥාවන් උපදවා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. පුබ්බේ නිවාසානුස්සති අභිඥාව, දිබ්බ ඉද්ධිවිද අභිඥාව, දිබ්බ චක්ක, දිබ්බ සෝත අභිඥා, පරචිත්ත විඥාන අභිඥා. ඒ වගේම තමයි යථා කම්මෝපගත ඥාන සහ අනාගතංස ඥාන කියන මේවත් එක්තරා අභිඥා විෂයන්. එතකොට මේ කියන අභිඥාවන්ට අපට හිත දියුණු කරගන්න පුළුවන්, සිත ශක්තිමත් කරගන්න පුළුවන් ඒ රූපාවචර චතුත්ථ ධානයේ දක්වා ධාන හතරම ඒ චතුස්ක නාය ක්‍රමයෙන් පංචක නාය ක්‍රමයෙන් ගත්තම ධාන පහනේ මේ සියල්ල හොඳට වසී කරගෙන තිබුණොත් විතරයි. හැබැයි මතක තියාගත්ත තව කාරණාවක් අපි සිත් වශයෙන් රූපාවචර ධාන පහක් කතා කරාට ප්‍රායෝගිකව මේ පුහුණුවේදී සූත්‍ර නාය ක්‍රමයේදී පෙන්නනවා ඒ අභිඥා පුහුණුව රට්ට සමාපatti පුරුදු වෙලා තිබිය යුතුයි. ඒ අට සමාපatti වලදී අපි ගන්න රූපාවචර ධ්‍යාන හතරක් විදිහට පංචක නාය ක්‍රමයේ දෙවන සහ තුන්වන ධ්‍යාන සිත් දෙක අපි එක චතුස්ක නාය ක්‍රමයේදී ဒုတိ ය ධ්‍යානයේ විදිහට භාවිතා කරලා තමයි පුහුණු වෙන්නේ. ඉතින් එහෙමනම් අපට අනාගතයේදී ඒ අභිඥා කුසලයන් පවා මුදුන්පත් කර ගැනීමට මේ කියන රූපාවචර ධ්‍යාන අතිශයින්ම බලවත් වෙනවා. ඒ වගේ උපකාර වෙනවා සමාපatti වශයෙන් දියුණු කරගෙන තියනවනේ. ඒ විතරක් නෙමෙයි අපි දැන් දන්නවා අභිඥා වශයෙන් ගත්තාම අභිඥා සිත් දෙකක් තිබෙනවානේ. කුසල අභිඥාව, ඒ වගේම ක්‍රියා අභිඥාව. ඒ කියන්නේ පින්වතුනි අපි පංචම ධ්‍යානය. ඒ කියන්නේ රූපාවචර පංචම ධ්‍යාන කුසලය කුසල අභිඥාව,
පංචම ධ්‍යාන ක්‍රියා ජවනය විදිහින් ක්‍රියාසිත විදිහින් ක්‍රියා අභිඥාවක් වෙනවා. ඒක නිසා අපි ඒ අභිඥා සිත් දෙකට අපි මේ පංචම ධ්‍යාන සිද්ධ වෙන් කරගත්තා කියලා ඒ ධ්‍යාන වල අඩුවක් වෙන්නේ නැහැ. සිත් 15 අඩුවක් වෙන්නේත් නැහැ. සිත් 15 වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒකත් අපි මතක තියාගනිමින් අද දවසේදී රූපාවචර ධ්‍යානය සහ සමාපත්තිය ගැන කරුණු කාරණා ටිකක් අපි සාකච්ඡා කරා. ඒ වගේම දේශනා කළා. මේ තුලින් ජනිත කරගත්ත උදාරතර කුසලය උදාරතර පින ඒකාන්තයෙන් ඔබ අප සෑමදෙනාගේ ධර්මඥාන භාවනා ඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් කරගන්න ආශිර්වාද වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලබන ආශිර්වාද වේවා. ඊ타මත් පහසුවෙන් නිවන් මඟ පාරමී පුරාගෙන මෙලවත් ජයගෙන පරලොවත් ජයගෙන කෙලෙසුන් ජයගෙන සංසාරේ ජයගෙන ඒ වගේම සමත භාවනා පුහුණුවෙන් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා දක්වා ඉර දිනු කරගෙන විදර්ශනා භාවනා පුහුණුවෙන් විදර්ශනා ඥාන මාර්ගඵල පිළිවෙලින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සිළු දිනාට ලෝභී ලෝතුරා සුව සැලසේවා. साधु साधु साधु।